ආයිබෝන් හැමෝටම වැඩි දෙනෙක් අපෙන් ඉල්ලා තිබ්බා 2022 ඒ ලෙවල් කරන කට්ටිය වෙනුනොත් මොන හරි පාඩමක් ඉදිරිපත් කරන්න කියලා. ඒ අතරිනුත් වැඩි දෙනෙක් ඉල්ලා තිබ්බ ත්‍රිකෝණමිතිය අවශ්‍යයි කියලා. නමුත් අපි තීරණය කරා ත්‍රිකෝණමිතියට කලින් වෙනත් පාඩම් කීපයක් ඔයාලට කරන්න ඕන කියලා. ඊට වඩා තරමක් සරල පාඩම්. ඉතින් අපි තෝරගත්තා ලඝු ගණක කියන පාඩම අද ඔයාලට ගෙනෙන්න. එහෙනම් අපි අද පාඩමට යමු ලඝු ගණක. හොඳයි අපි අපේ පාඩමට යමු ලඝු ගණක. ඉතින් මේ ලඝු ගණක ගැන කතා කරන්න කලින් අපි පොඩි දෙයක් දැනගන්න ඉන්න ඕනේ. මොකද්ද? ඝාතීය ශ්‍රිත පිළිබඳව. ඝාතීය ශ්‍රිත. අපි කතා කරමු ඝාතීය ශ්‍රිත පිළිබඳව ලඝු ගණක ගැන කතා කරන කලින් මොකද ඒක දව් වෙනවා ලඝු ගණක ගැන කතා කරන්න. හොඳයි ඝාතීය ශ්‍රිතයක් ශ්‍රිත ගැන කතා කරනකොට ඔයාලට ඝාතීය ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම ප්‍රමාණවත්. ඉතින් අපි ඝාතීය ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා බලමු. අපි y = ex කියලා කියවක ඒක තමයි ඝාතීය ශ්‍රිතයක සාධාරණ අවස්ථාව. ඉතින් මේ ex කියන්නේ කවුද කියලා මම ඔයාලට කියන්නම්. ex කියලා කියන්නේ එක දාන x දාන x වර්ගයට ක්‍රමාරෝපිත 2 දාන x ඝනයට ක්‍රමාරෝපිත 3 දාන මේ විදිහට x r යට ක්‍රමාරෝපිත r වගේ දිගටම අනන්ත දක්වා යනවා. ඉතින් මෙන්න මේ ක්‍රමාරෝපිත අගයන් පිළිබඳව ඔයාලට අදහසක් මේ විදිහට සමහරට ඇති. එහෙම අදහසක් නැති අය වෙනුවෙන් මම කියන්නේ ක්‍රමාරෝපිත 2 කියලා කියන්නේ දෙක වතාවක් එකට ක්‍රමාරෝපිත 3 කියලා කියන්නේ 3 වතාවක් දෙක වතාවක් එකට ක්‍රමාරෝපිත 4 කියලා කියන්නේ 4 වතාවක් 3 වතාවක් දෙක වතාවක් එකට මේ විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. ක්‍රමාරෝපිත 1 කියලා කියන්නේ එකට මතක තියාගන්න. හැබැයි ක්‍රමාරෝපිත බිඳුව කියලා කියන්නේ 1යි කියලා තමයි අපි සලකන්නේ. හොඳයි මේක සමහරට ඔයාලා මේ විදිහට දැනගෙන ඉන්නවා ඇති. ඉතින් y = ex කියලා කියන්නේ ඝාතීය ශ්‍රිතයක්. ඉතින් අපි මේකේ ප්‍රස්ථාරය අඳින්න ගත්තොත් එහෙම සාමාන්‍ය අපි ප්‍රස්ථාරයක් අඳිද්දී x = 0 කියන අවස්ථාව x = 1 2 කියන අවස්ථාවන් ගැන සැලකනවා. අපි x = 0 කියන අවස්ථාව ගැන සැලකුවොත් x = 0 දී ඝාතීය ශ්‍රිතයේ y කියලා කියන්නේ කීයද? x 0 හම්බුනොත් y කියන්නේ 1යි. අපි හිතමු x = 1 දී එතකොට y කියලා කියන්නේ කාටද? y කියලා කියන්නේ 1 දාන 1 වර්ගයට ක්‍රමාරෝපිත 2 දාන 1 ඝනයට ඒ කියන්නේ එකම තමයි ක්‍රමාරෝපිත 3 දාන මේ විදිහට යනවා. මේකේ උත්තරය ඔයාලා සුළු කරලා බලුවොත් ඒක 2.7යි වගේ ගාණක් ඒවි. ඉතින් x ට මීට වඩා වැඩි එකෙන් දාන්න ගියොත් මේක වඩාත් සංකීර්ණ වෙනවා. අපිට ඔය ටික ප්‍රමාණවත් අපි මේකේ මේ ප්‍රස්ථාරය ඇඳලා පෙන්නුවොත් ඒක එන්නේ මේ විදිහට. මේ ප්‍රස්ථාරය යන්නේ මෙන්න මේ විදිහට ධන 1 හරහා මේ x අක්ෂය ඒ වගේම මේ y අක්ෂය. මේක තමයි y = ex කියන ප්‍රස්ථාරය. හොඳයි. ඉතින් මේක ඔයාලා පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න x = 0 කියන එක. ඒ කියලා කියන්නේ e බිඳුව. y = e බිඳුව කියන්නේ 1යි කියලා. මේක පසු කාලීනව අපි වෙනත් පාඩම් වලදී පාවිච්චි කරනවා. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගෙන හිටියට කමක් නැහැ මේක අතන්දරේ. ඉතින් අපි බලමු තවත් පොඩි ප්‍රස්ථාර කිහිපයක් ඇඳලා මේක ආශේෂිත යනවා. අපි හිතමු මෙන්න මේ අවස්ථාව ප්‍රස්ථාර කොයි වගේද කියලා. y = ex y = e ඍණ x y = ඍණ ex
y සමානයි ඍණ e ඍණ x. අපි බලමු ඔය ප්‍රස්ථාර කොයි විදිහටද එන්නේ කියලා. xy අක්ෂ මම මේ විදිහට ලක්ෂණ කරගන්නම්. අපි දන්නවා දැනටමත් y සමානයි ex කියන එකේ ප්‍රස්ථාරය යන්නේ මෙන්න මේ විදිහට. ධන එක හරහා අපි ගත්තොත් y සමානයි ඍණ ex කියන එකේ යාගේ ප්‍රස්ථාරය මේ විදිහට යාවි. ඒ ධන එක හරහාමයි යන්නේ. ඒ වගේම y සමානයි ඍණ ex කියන එකේ ප්‍රස්ථාරය මේ විදිහට ආවි. එයා ඍණ එක හරහා යාවි. ඒ වගේම මෙයාගේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ආවි. මෙයා y සමානයි ඍණ e ඍණ x ගේ ප්‍රස්ථාරය මෙයා මේ. ඉතින් මේ දේවල් එන්නේ කොහොමද සහ මේකේ වඩාත් සුළු කිරීම මේ දේවල් දැනගෙන ඉන්න අවස්ථාවක් නැහැ. අවශ්‍ය දේ ඝාතීස්ත්‍යයක් කියන්නේ මොකක්ද? සහ මේ ප්‍රස්ථාර කීපය පොඩ්ඩක් මතක තියාගන්න හිටියාම ඒක ප්‍රමාණවත්. මොකද ඝාතීස්ත්‍යයක් කියන එක මූලිකව වශයෙන් මොකක්ද කියන එක දැනගෙන හිටියාම ප්‍රමාණවත් අපි ලබන ස්ථිතියක් පිළිබඳව කතා කරන්න. හොඳයි අපි ඉස්සරහට යමු. අපි O level වලදීත් ලඝු ගණක පිළිබඳව කතා කරලා තියෙනවා. අපි O level වලදී ඔයාලා ලඝු ගණක ගැන කතා කරපු ඒවායින් පොඩි අවස්ථාවක් මතක් කරගමු. 10 වර්ගය සමානයි 100 කියන එක ඔයාලා දන්නවා. මේකේ අපි ලඝු ගත්තොත් එහෙම ලඝු 10 පාදයට 100 සමානයි 2 කියලා තමයි අපි ලියුවේ. හොඳයි මේ විදිහටම අපි y සමානයි ex ගැන සැලකුවොත් එහෙම මෙයාගේ ලඝු අපි ලියමු. ඒ කියන්නේ ex සමානයි y කෙනෙක් කියලානේ ඔය තියෙන්නේ. එහෙම ගත්තොත් ලඝු e පාදයට y සමානයි x කියලා තමයි ලියවෙන්නේ. දැන් මේ තියෙන y සහ මේ තියෙන x කියන්නේ නිකම්ම මේ සංකේත දෙකක් විතරයි. ඒ කියන්නේ මේ y වෙනුවට a b c d ඕන එකක් ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේම x වෙනුවටත් ඔයාලට ඕනෙම දෙයක් දාන්න පුළුවන්. ඉතින් අපි මේ y වෙනුවට a b c d ඒ වගේම x උනත් ලියන්න පුළුවන්. x වෙනුවට a b c d ඒ වගේම y උනත් ලියන්න පුළුවන්. ඒ නිසා y සහ x මෙතන මාරු කරයි කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මෙයාව අපි සලකනවා ලඝු ගණක ත්‍රිතයක් විදිහට. y මේ පැත්තට අරන් ලියුවොත් වඩා පහසු විදිහට y සමානයි ලඝු e පාදයට x කියන එක තමයි අපි ලඝු ගණක ත්‍රිතයක් විදිහට ගන්න. එහෙනම් අපි මෙතෙන් ඉඳලා තමයි ලඝු ගණක ත්‍රිතය ගැන කතා කරන්නේ. ලඝු ගණක ත්‍රිතයක් කියන්නේ මෙන්න මෙයාට. ඒ වගේම අපි O level මට්ටමේදී කතා කරා ලඝු 10 පාදයට කියන එක්කෙනාව අපි ලිව්වා LG කියලා. ඒ වගේම අපි ලඝු E පාදයට කියන එක්කෙනාව මෙතනදී LN කියලා ලියනවා. ඒ කියන්නේ මෙයාව මට ලියන්න පුළුවන් y සමානයි LN x විදිහට. මේක තමයි සාධාරණ ලඝු ගණක ත්‍රිතයක් අපි ගන්න. ඉතින් මෙතන ඉඳලා අපි කතා කරමු ලඝු ගණක ත්‍රිත ගැන. විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරන්නේ ප්‍රමේයවල දෙකක් පිළිබඳව. අපි ඊට කලින් O level වලදී අපි සාමාන්‍යයෙන් දන්න ලඝු ගණක සම්බන්ධ පොඩි තියරි කාරණා ටිකක් ආපහු මතක් කරගමු. හොඳයි අපි O level වල මතකයෙන් අපි මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් දැනගමු. බොහොම පොඩි කාරණා කිහිපයක් අපි ගත්තොත් ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් ඒ කියන්නේ එහෙමයි. ඉතින් අපි මෙයාගේ ලඝු ගත්තොත් එහෙම මට මෙයා ලියන්න පුළුවන් a වල
ලඝු අපි හිතමු ඕනෑම සංඛ්‍යාවක් b a කියලා. මෙන්න මේ දර්ශකය ඉස්සරහට එනවා. ඔන්න ඔය කාරණාව ඔයාලා O level මට්ටමේදී ඉගෙනගෙන ඇති. අපිට මෙතෙන්ද ගණන් හදාගෙන යන්න මේක ටිකක් උපකාරී වෙනවා. ඒ වගේම ලඝු ගුණ කිරීමක් කියලා කියන්නේ වෙන වෙනම ලඝු වල එකතුවක්. ඒක ඔයාලා දන්නවා ඇති. ලඝු b පාදයට ලඝු x පාදයට ab ගමු. ab ගත්තොත් මට මේවා ලියන්න පුළුවන් ලඝු x පාදයට a දාන ලඝු x පාදයට b විදිහට. මේකත් ඔයාලා මේ වෙද්දි දැනගෙන ඉන්න ඕනේ කාරණාවක්. ඒ වගේම ලඝු x පාදයට a බෙදීම b ගත්තොත් එහෙම ලඝු x පාදයට a ඍණ ලඝු x පාදයට b කියලා ලියන්න පුළුවන්. මේවත් ඔයාලගේ O level වලින් දැනගෙන ඉන්න ඕනේ කාරණාවල් කීපයක්. හොඳයි අපි තව පොඩි දෙයක් ගමු. මේවත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඒවා. 10 බිඳුව කියලා කියන්නේ 1යි. 1 බිඳුව කියලා කියන්නේ 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුනි බලය කියලා කියන්නේ 1යි. එහෙමනම් ලඝු ඕනෑම පාදයට 1 කියලා කියන්නේ බිඳුවයි. දාලා බලන්න. ඒ වගේම තව පොඩි දෙයක්. අපි හිතමු 10 පළවෙනි බලය කියලා කියන්නේ 10යි. 1 පළවෙනි බලය කියලා කියන්නේ 1යි. A වල පළවෙනි බලය කියලා කියන්නේ A. එහෙනම් ලඝු A පාදයට A කියලා කියන්නේ 1යි. මේක ගන්න හැටි ඔයාලා මතක නැත්නම් මම පොඩ්ඩක් මතක් කරන්නම්. 10 වර්ගය කියලා කියන්නේ 100යි. ලඝු 10 පාදයට 100 කියලා කියන්නේ 2යි. ඕක තමයි අපි සාමාන්‍යයෙන් ලඝු සම්බන්ධව ලඝු වල සම්බන්ධතාවය දැනගන්න මූලිකවම මතක තියාගෙන ඉන්න ඕනේ කාරණාව. ඉතින් ඒ ආශ්‍රයෙන් මේක ඔයාලා අවශ්‍ය නම් සුළු කරලා බලන්න. මේ කාරණාවල් ටික මේකෙන් අපි අවශ්‍ය මේ කාරණාවල් ටික අපිට අවශ්‍ය වෙනවා ඉදිරියට ගණන් හදාගෙන යන්න. මේවා අපි ගත්තේ O level වල ඔයාලා දන්නම දේවල් වලින්. හොඳයි අපි කෙලින්ම යන් A level වල අපි කතා කරන්න ඕනේ ප්‍රධානම theory එක කතා කරන්න. ඒකෙදි අපිට කියන්නේ ලඝු A පාදයට B කියන එක සමාන වෙනවා 1ට ලඝු B පාදයට A කියන එක. ඒ කියන්නේ මේ පාදයන් මාරු වෙනවා සම්පූර්ණ පදයම උඩට මාරු වෙනවා. මේක තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕනේ A level වල දැනගෙන ඉන්න ඕනේ theory වලින් ප්‍රධානම theory දෙකෙන් පළවෙනි එක. අපි මෙයාව ඔප්පු කිරීමක් කරනවා. ඒ වගේම මේ ඔප්පු කිරීම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු මෙයාව කොහොමද ඔප්පු කරන්නේ කියලා. අපි හිතමු ලඝු A පාදයට B කියලා කියන්නේ x ලඝු B පාදයට A කියලා කියන්නේ y කියලා. මෙතනින් මට ගන්න පුළුවන් ax කියන්නේ b කියලා. ඒ වගේම මෙතනින් ගන්න පුළුවන් by කියලා කියන්නේ a කියලා. දැන් මම මෙයාව එක සහ මෙයාව දෙක කියලා ලං කරන්නම්. මට ලියන්න පුළුවන් by සමානයි a කියලා දෙවෙනිට අපි ගත්ත සම්බන්ධතාවය. ඒ වගේම අපි දන්නවා පළවෙනිට ගත්ත සම්බන්ධතාවය මෙතන ආදේශ කරොත් b කියලා කියන තැනට b කියලා කියන්නේ ax පළවෙනි සම්බන්ධතාවයෙන් අපි ගත්තේ. ඒ වගේම y අපි තිබෙන්නේ නැහැ විදිහම තියෙනවා. කියන්නේ a. මේවා මට ලියන්න පුළුවන් නේද? මේ විදිහට. මෙතන තියෙන පළවෙනි බලය ඒ නිසා මම ඒක පොඩ්ඩක් වඩා හොඳින් පෙන්නන්න ඕන නිසා පළවෙනි බලය කියලා ලියුවා. ඉතින් මේ අවස්ථාවවලදී පළවෙනි බලය කියලා ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඉතින් මෙතනදී ඔයාලට පෙන්නන්න ඕන නිසා විශේෂයෙන්ම මම මේක ලිව්වා. ඒවයි කියන එක නා කොහොමද ආවේ කියලා ඔයාලා දන්නවා දර්ශක සුළු කිරීම. ඉතින් මෙතනින් අපිට ලියන්න පුළුවන් නේද? xy කියලා කියන්නේ 1යි කියලා. මොකද a වල xy සමානයි a වල පළවෙනි බලය නම් xy කියලා කියන්නේ 1 වෙන්න ඕනේ. ඒ වගේම x කියලා කියන්නේ 1ට y වෙන්න එපයි. මේ අනුව x කියන්නේ කාටද? මම මෙයාට 3 කියන්නම්. ඒ වගේම මෙයාට 4 කියන්නම්. 3න් සහ 4න් මට එනවා x කියලා කියන්නේ ලඝු a පාදයට b. ඒ වගේම y කියලා කියන්නේ ලඝු b පාදයට a. බොහෝ සරල සුළු කිරීමක්.
අපිට ලැබෙනවා මෙන්න මේ සම්බන්ධතාවය. හොඳයි අපි කිව්වා වගේම ලඝු ගණක නීති වල පළවෙනි නීතිය විදිහට අපි මේක සලකනවා. ඒ වගේම මේ තමයි මේකේ සාධනය. අපි යමු ලඝු ගණක නීති වල දෙවන නීතියට. සහ ඒකේ සාධනයක් ඔයාලට අවශ්‍ය වෙනවා. ලඝු ගණක වල දෙවෙනි නීතියේදී මේක වෙන්නේ ලඝු A පාදයට B කියන එක අපි ලියන්න පුළුවන් ලඝු C පාදයට B යට ලඝු C පාදයට A විදිහට. මේක තමයි ලඝු ගණක නීතිය දෙවෙනි එක. අපි බලමු කොහොමද මෙයාව සාධනය කරන්න කියලා. කලින් වතාවේ වගේම මේ වතාවෙත් අපි මෙයාලා මේ විදිහට ලියා ගන්න වෙනවා. ලඝු A කියන්නේ A පාදයට B කියන්නේ අපි ගමු x විදිහට. ලඝු C පාදයට B ගමු y විදිහට. ලඝු C පාදයට A ගමු z විදිහට. මෙයාමත් ලියන්න පුළුවන් කලින් විදිහටම ax සමානයි b. මෙයාව ලියන්න පුළුවන් cy සමානයි b විදිහට. ඒ වගේම මෙයාව ලියන්න පුළුවන් cz සමානයි a විදිහට. දැන් මෙයාව මම 1 2 සහ 3 විදිහට නම් කරන්න. අපිට පේනවා 1 සමානයි 2. එතනින් මම ලියන්න පුළුවන් ax සමානයි cy කියලා. ඒ වගේම තුනෙන් ආදේශයක් මට දෙන්න පුළුවන් c ට a ට. ඒ කියන්නේ මෙතන cz වතාවක් x සමානයි cy කියලා ලියන්න පුළුවන්. a කියලා කියන්නේ cxz සමානයි cy. හොඳයි. මෙතනින් පස්සේ අපි අර කලින් දාන විදිහටම තමයි වැඩි සිද්ධ වෙන්නේ. ඒක කියන්නේ දර්ශකයන් සමාන කරනවා. xz සමාන වෙන්න ඕනේ y ට. ඒ කියලා කියන්නේ x සමාන වෙන්න ඕනේ y යට z ට. x කියලා කියන්නේ කාටද? මම මෙයාව 4 5 6 විදිහට සැලකුවොත් 4 5 6න් 6න් කෙලින්ම ආදේශය දෙන්න පුළුවන්. ලඝු A පාදයට B සමානයි ලඝු C පාදයට B යට ලඝු C පාදයට A කියන්නේ. මේක තමයි අපේ දෙවෙනි ලඝු ගණක නීතියේ සාධනය. හොඳයි අපි යන් උදාහරණ ගණන් කීපයකට. අපි යමු අපේ පළවෙනි ගානට. මේක කියන්නේ ලඝු x පාදයට y සහ xy x පාදයට y සමානයි 2යි සහ xy සමානයි 8 නම් x සහ y සමානයි කියලා. මේකට අපි කතා කරපු ලඝු ගණක නීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කෙලින්ම මේක ලියන්න පුළුවන් මේ විදිහට. අපි දන්නවා ලඝු x පාදයට y සමානයි 2 කියන එක මට ලියන්න පුළුවන් x වර්ගය සමානයි y කියලා. ඒ වගේම අපි දන්නවා xy සමානයි 8 කියලා. ඉතින් මෙයා පළවෙනි සමීකරණය, මෙයා දෙවෙනි සමීකරණය. මෙතනිනුත් මම ඔයාලට වඩා පහසු වෙන්න x උක්ත කරගන්නම්කෝ. මෙයා දෙවෙනි සමීකරණය කියලා ගන්නම්. දැන් O level වලදී ඔයාලා කරනවා වගේම සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. ඒ දෙක විසඳන්න තියෙන්නේ. එකට දෙකෙන් ආදේශයක් දෙනවා. 8 වර්ගයට y වර්ගය සමානයි y. 8 වර්ගය සමානයි y ගානය. ඒ කියලා කියන්නේ y සමානයි 64 ඝන මූලය. එක්කෝ ධන හොරින ධන හොරින වෙන්නේ නැහැ. මොකද ඍණ අගයක් ආවොත් එහෙම 64
60 ඍණ 67ක් කියලා එන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ උත්තරේ අනිවාර්යෙන් 4 වෙන්න ඕනේ. ඒ වගේම කෙලින්ම අපිට ලියන්න පුළුවන් x වල උත්තරේ 2 විදියට. මේ ගණන් හදනකොට O level වලදී වගේ සුළු කිරීම අවශ්‍ය නැහැ. ඔයාලට සමීකරණ දෙක අරගෙන කෙලින්ම උත්තරේ දාන්න පුළුවන් නම් මොනවාෙන් උනත් සුළු කරලා ඒක හොඳම ප්‍රමාණයක්. අපි යමු අපේ දෙවෙනි ගානට. මේකෙදි කියන්නේ ABC ධන සංඛ්‍යාවක් නෑ. ඒ කියන්නේ විශාලයි බිඳුව නම් ලඝු එකයට ලඝු A පාදයට ABC ධන එකයට ලඝු B පාදයට ABC ධන එකයට ලඝු C පාදයට ABC සමාන 1 බව පෙන්වනවා. ඉතින් මේ වගේ බව පෙන්වන්න ගණන් මම හිතන්නේ ඔයාලට O level මට්ටමේදී එච්චරම පුරු නැතුව ඇති. A level මට්ටමට ආවහම පස්සේ බව පෙන්වීමේ ගණන් ඉතාම බහුලව ඔයාලට යෙදෙනවා. වැඩිමනත් පාඩම් වලදී. ඉතින් මෙතනදී මේ වගේ ගානකදී බව පෙන්වීම කරන්න තියෙන ගානකදී ඔයාලා කරන්න ඕනේ එක්ක left hand side එක එහෙම නැත්නම් right hand side එක අරගෙන සුළු කරලා left hand side එක ගත්තොත් එයා right hand side එකට සමාන බව පෙන්වන එක. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම ගානක් කියද්දී සුළු කිරීම වැඩියෙන්ම කරන්න පුළුවන් පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ සුළු කරන්න. ඉතින් මෙතනදී නම් අපිට අනිවාර්යයෙන්ම තෝරගන්න වෙන්නේ left hand side එක. අපි ගත්තොත් left hand side එක අපිට එන්නේ එකයට ලඝු A පාදයට ABC ධන එකයට ලඝු B පාදයට ABC ධන එකයට ලඝු C පාදයට ABC කියලා. මෙයාව සුළු කරොත් එහෙම අපි දන්නවා අපි දැන් චුට්ටට කලින් කතා කරපු ලඝු ගණක නීතියෙන් මෙයාව අනපිට හරවලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලවයට අරගෙන ලියන්න පුළුවන්. කොයි විදිහටද? ලඝු ABC පාදයට A. ඒ විදිහට මෙයාවත් ලඝු ABC පාදයට B. ඒ වගේම මෙයාවත් ලඝු ABC පාදයට C කියලා. දැන් අපි O level වලදී කරපු තියරි එකකින් දන්නවා ලඝු ගුණිතයන් නම් එකතුවක් විදිහට ලියන්න පුළුවන් වගේම ලඝු වෙන වෙනම එකතුවක් විදිහට තිබ්බොත් එයා ලඝු ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. තනි ලඝු එකකට අරගෙන එකම පාදේ නම් ABC තව ABC කියලා ලියන්න පුළුවන්. මේක අපි O level වලදී කරලා තියෙන්නේ. එහෙනම් ඒ වගේම අපි O level වලදී කරා යම්කිසි පාදයක ඒකෙම ලඝු ගණකේ අපි ගත්තොත් උත්තරය අනිවාර්යයෙන්ම එකයි. අපි ඒක බොහොම සරල දන්න දෙයක්. ඒ නිසා අපිට එක ලැබෙනවා. ඒ වගේම එයා තමයි right hand side එක අපිට පෙන්නන්න තියෙන එක. ඉතින් මේක දෙතුන් වතාවක් කරලා බලන්න. මොකද මෙතෙන්දී ඔයාලා O level වලදී පාවිච්චි කරපු තියරි දෙකක් විතර යෙදෙනවා. A level වලදී පාවිච්චි කරන තියරියට අමතරව. අපි අපේ තුන්වෙනි ගානට යන්න. මෙතෙන්දී කියන්නේ එකයට ලඝු B ධන C පාදයට A ධන එකයට ලඝු C ඍණ B පාදයට A සමානයි 2 නම් A වර්ගයේ ධන B වර්ගයේ සමානයි C වර්ගයේ බව පෙන්වන්න. හොඳයි. කලින් කතා කරා වගේ ගානක් විදිහට මේක පෙන්වුනට මේක එහෙම එකක් නෙවෙයි. මොකද මේකේ left hand side එක right hand side එකට සමානයි කියලා පෙන්වන්න නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන ප්‍රකාශනයක් දෙනවා වෙනම ප්‍රකාශනයක් බව පෙන්වන්නයි කියන්නේ. ඒ කියන්නේ අපිට මේ දීලා තියෙන ප්‍රකාශනය අපි දන්න තියරි වලින් සුළු කරගෙන එන්න ඕනේ. සුළු කරගෙන ඇවිල්ලා මේ ප්‍රකාශනය බවට පත් කරන්න ඕනේ. ඒක තමයි මේ වගේ ගණන් වලදී අපි කරන්න ඕනේ. මොකද left hand side එක right hand side එක සමාන කරන්න නෙවෙයි අපිට තියෙන්නේ. මෙන්න මේ වගේ වෙනම ප්‍රකාශනයක් පෙන්වන්න. හොඳයි අපි කොහොමද ගණන් හදන්නේ කියලා බලමු. මම මේක පළවෙනි පියවර විදිහට අරගෙන සුළු කරන්නම්. අපි දන්නවා මෙයාව උඩට මාරු කරගන්නේ කොහොමද කියලා අපි A level වලදී දැන් මේ චුට්ටකට කලින් කතා කරපු තියරි එකේ. මෙයාව ලියන්න පුළුවන් මට ලඝු A පාදයට B ධන C විදිහට. ඒ විදිහට මෙයාව මට ලියන්න පුළුවන් ලඝු A පාදයට C ඍණ B විදිහට. එයා සමාන වෙනවා දෙකට කලින් තිබ්බ අගේ. දැන් මෙයාලව අපි තනි ලඝු ප්‍රකාශනයකට ගන්නවා. එතකොට B ධන C වතාවක් C ඍණ B වෙනවා. මොකද ලඝු එකතුවක් කියන්නේ ගුණිතයක් විදිහට අපි ලියන්න පුළුවන්. අපි දන්නවා ඒක කලින් අපි කතා කරපු
ඔලෙවල් වලදී කතා කරපු පොඩි තියරි එකක්. දැන් මෙයාව මට ලියන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට. මොකද ඔයාලා ඔලෙවල් වලදී දන්නවා මේ තියෙන වර්ග දෙක අන්තරය කියලා. ඉතින් මෙයාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට C වර්ගය ඍණ B වර්ගය කියලා. දැන් මෙයාගේ ලඝු අයින් කරන්න. ලඝු අයින් කරොත් C වර්ගය ඍණ B වර්ගය සමානයි A වර්ගය කියලා ඔයාලට ලැබෙයි. හරිම ලේසි. දැන් නම් උත්තරේ ගන්න ලේසි. A වර්ගය සමානයි B වර්ගය දැන් C වර්ගය කියලා. B වර්ගය 60ට දැම්මොත් ඔයාලට උත්තරේ ඒ විදිහට. පොඩක් මේ ගණන් දෙතුන් වතාවක් හරි දැස්සලා බලන්න. මේ ගණන් වලදී ඔයාලා ඉගෙන ගන්න ඕනේ කොයි විදිහටද හිතන්නේ කියන එක තමයි. එහෙම නැතුව මේකේ ලොකු තියරි එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි දන්නම තියරි ළඟ ළඟ පාවිච්චි කරනවා එක එක තැන් වලට. ඉතින් පළවෙනි වතාවේ මේ කියන ගණන් මේ විදිහට හරි ගැස්ස ගන්න ඔයාලට තනියම කරන්න අමාරු වෙයි. ඒ නිසා තමයි අපි උදාහරණ ගණන් කරන්නේ. ඒ උදාහරණ ගණන් නැවත නැවත කරලා ප්‍රැක්ටිස් වෙන්න. එතකොට ඔයාලට මේ වගේ ගානක් කොහොමද කල්පනා කරන්නේ කියලා අවබෝධයක් ලැබෙයි පසුකාලීනව. හොඳයි මේ තමයි අපේ හතරවෙනි ගාන. මේ ගානත් අපි කලින් කරපු ගාන වගේ තමයි යම් ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශනයේ තව ප්‍රකාශනයක් පෙන්නන්න කියලා දීලා තියෙනවා. ලඝු x යට y ඍණ z සමානයි ලඝු y යට z ඍණ x සමානයි ලඝු z යට x ඍණ y සමානයි k. මෙයාගේ මොන පාදයටද ලඝු කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොන පාදයට ලඝු වුණත් ඒක මේ එකම පාදයට තමයි මෙයාලගේ ලඝු අපි සලකන්නේ. ඒ නිසා මොන පාදයටද කියන එක එච්චරම අදාළ වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද මේ වගේ ගානක් හදන්නේ කියලා. මෙතන පාදය ඕනෑ පාදයකින් ඔයාලා ලියාගත්ත ප්‍රශ්න නෑ. අපි හිතමු 10 පාදයට කියලා. මේ වගේ ගානකදී කරන්න වෙන්නේ සමාන කෑන් කීපයක් තියෙනවා. අපිට එක එක්කෙනා වෙන වෙනම ලියා ගන්න වෙනවා මේ k කියන නියතයත් එක්ක සම්බන්ධ කරලා. ඒ කියන්නේ ලඝු x යට y ඍණ z සමානයි k විදිහට ලඝු y යට z ඍණ x සමානයි k විදිහට ලඝු z යට x ඍණ y සමානයි k විදිහට ලියා ගන්න වෙනවා. දැන් ලඝු x සමානයි k වතාවක් y ඍණ z කියලා මම ගන්නම්. මෙයාව පළවෙනි එක්කෙනා විදිහට ගන්නම්. ඒ වගේම ලඝු y කියලා කියන්නේ k වතාවක් z ඍණ x කියලා ගන්නම්. මෙයාව මම දෙවෙනි එක්කෙනා විදිහට ගන්නම්. ඒ වගේම ලඝු z සමානයි k වතාවක් x ඍණ y කියලා ගන්නම්. මෙයාව මම තුන්වෙනි එක්කෙනා විදිහට ගන්නම්. දැන් එක ධන දෙක ධන තුනෙන් මට ලියන්න පුළුවන් ලඝු x ධන ලඝු y ධන ලඝු z සමානයි k එළියට ගන්නවා y ඍණ z ධන z ඍණ x ධන x ඍණ y. බලන්න උත්තරේ ඉන්නේ මොකද්ද කියලා. y ට y කැපෙනවා, x ට x කැපෙනවා, z ට z කැපෙනවා. එහෙනම් උත්තරේ බිඳුවයි. මෙයාව මට ලියන්න පුළුවන් ලඝු ඕනෑම පාදයකට x y z. මොකද මේ හැමෝටම ඕනෑම පාදයක් කියන්නේ මෙයාට එක පාදයක්, මෙයාට එක පාදයක්, මෙයාට එක පාදයක් නෙවෙයි. මෙයා තුන්දෙනාම එකම මොනවා හෝ එක පාදයකින් ගත්තොත් අපිට ඉතින් මේ වගේ උත්තරයක් ලැබෙනවා. යම්කිසි ලඝු සංඛ්‍යාවක් බිඳුව සමානයි කියන එකේ තේරුම අපි මුලදීම කරපු තියරියක්. මෙයා සමාන වෙන්නේ ලඝු අයින් කරොත් එකට. මේක අපි මුලදීම කතා කරා. බලන්න ඔයාලට අමතක නම් ආපහු වීඩියෝ කෑවලා පස්සට අපි මේ වගේ එකක් කතා කරා මුලදීම. ඉතින් මේවා බොහොම සරල තියරි. ඉතින් ඔයාලා බලන්න අපි මෙතෙන්දී විශේෂයෙන් කියන්නේ මේ යම්කිසි පාදයක් මෙතෙන් සඳහන් කරේ නැත්නම් අවශ්‍ය නැහැ සඳහන් කරන්න. අවශ්‍යයි ඔයාලට වෙන ඕනෑම පාදයක් සඳහන් කරගන්න. නමුත් මෙයාගේ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මෙතන බිඳුව තමයි එන්නේ. ඒ නිසා මේ ගත්ත හැටි ඔයාලට අපි කලින් කතා කරපු තියරි එකෙන් වඩා පැහැදිලි වෙයි.
කාට හරි එහෙම කෙනෙක්ට ඒක දැනට අමතක නම් මම පොඩි උදව්වක් කරන්න මෙන්න මේ විදිහට. ඔයාලට මතක ඇති අපි ගත්තා මෙන්න මේ එකක් කතා කරා 10 බිංදුව සමාන 1යි, k බිංදුව සමාන 1යි, a වල බිංදුව සමාන 1යි. ඕනම සංඛ්‍යාවක බිංදුවේ බලය කියලා කියන්නේ 1යි. ඒ කියන්නේ ඕනම එකක ඕනම පාදයකට අපි ගත්තොත් පළවෙනි බලය එයා ඒ කියන්නේ බිංදුව වෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ ලඝු යම් කිසි සංඛ්‍යාවක් බිංදුවයි කියලා කියන්නේ එයා එකට සමාන වෙන්න ඕනේ කියලා කියන එක. මේක තමයි අපි පාවිච්චි කරන තියරි එක. හොඳට නම් පස්සට ගිහලා බලන්න වීඩියෝ එකේ අපි මුලදීම කතා කරලා තියෙනවා මේක. හොඳයි අපි දැන් තෝරගත්ත ගාන උදාහරණ ගාන විදිහට ටිකක් විශේෂ ගානක්. මොකද්ද? මේ තමයි 2001 අවුරුද්දේ අපිට දීලා තියෙන ගාන. අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් හොඳම සහ ලොකුම පාස් පේපර්ස් ගාන තමයි මේ. අපි බලමු ගාන දිහා. මේක කියන්නේ එකයට ලඝු දෙකේ පාදයට 2001 දන එකයට ලඝු තුනේ පාදයට 2001 මේ විදිහට ගිහිල්ලා එකයට ලඝු c පාදයට 2001 කියන එක සමාන වෙනවා කියලා කියනවා. එකයට ලඝු ක්‍රමානුගත c පාදයට 2001 කියන එක. ඕක පෙන්වන්නයි අපිට තියෙන්නේ. ඉතින් අපි කලින් කතා කරා වගේ මේ වගේ බව පෙන්වීම් ගානකදී අපිට left hand හෝ right hand side එක තෝරගන්න වෙනවා. අපිට අනිවාර්යයෙන්ම මෙතන තෝරගන්න වෙන්නේ left hand side එක. මොකද එයාව තමයි සුළු කර හැක්කේ කුඩා ප්‍රකාශනය ලැබෙන විදිහට. හොඳයි අපි ගමු 2001 මේ left hand side එක. එතකොට මම මේක left hand side එක අරගෙන එයා මේ විදිහට ලියන්නම්. කයට ලඝු දෙකේ පාදයට 2001 දන කයට ලඝු තුනේ පාදයට 2001 දන ඉදිරි ගිල්ලා දන කයට ලඝු c පාදයට 2001 මෙයා අනිත් පැත්තට හරවලා ලියන්න පුළුවන් අපි දන්න තියරි එකෙන් ලඝු 2001 පාදයට 1 දන ලඝු 2001 පාදයට 2 දන ඔය විදිහට ගිහිල්ලා ලඝු 2001 පාදයට 100. දැන් ඔයාලට යම් පේනවා ඇති එකතුවක් තියෙන්නේ. එහෙනම් ගුණිතයක් විදිහට දාලා අපිට ලියන්න පුළුවන්. එක වතාවක් දෙක වතාවක් තුන වතාවක් හතර වතාවක් කොහොම ඇවිදලා 100 වෙනකම් අපිට ගන්න පුළුවන්. එහෙම අරගෙන අපිට ක්‍රමානුගත ආගයක් හොයාගන්න පුළුවන් කියලා සමහර කට්ටියට සමහරලාට තේරෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දෙකේම තමයි තියෙන්නේ. එහෙනම් කෝ එක කියන එක නා. අපිට එක කියන එක නාව අතින් ලියා ගන්න වෙනවා මෙතෙන්දී. හේතුව මම මෙතන එක අතින් ඇඩ් කරගන්නම්. 2001 කියලා දාලා මෙයාව මම 1 කියලා දාලා ඇඩ් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයා බිංදුවට සමාන වෙනවා ඕනම එකක පළවෙනි ඕනෑම පාදයකට එකේ ලඝු අගය බිංදුවයි. ඒක අපි මුලදීම කතා කරපු තියරියක්. ඉතින් බිංදුවක් මෙයාට ඇඩ් කරයි කියලා මෙයාලා අතර කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාට බිංදුවක් ඇඩ් කරයි කියලා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාගේම තමයි. ඒ නිසා මට මෙයාව ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ඇඩ් කිරීම තුළ අපිට ලොකු වාසියක් සිද්ධ වෙනවා. අපි බලමු මොකක්ද සිද්ධ වෙන වාසිය කියලා. මෙයා ලියන්න පුළුවන් අපිට ලඝු තනි පාදයට 2001 එක විදිහට ගන්න පුළුවන් නිසා එක වතාවක් දෙක වතාවක් තුන වතාවක් මේ විදිහට ගිහිල්ලා 100 කියලා. අපි දන්නවා මේ ලියලා තියෙන්නේ ක්‍රමාරෝපිත 100 කියන එක. අපි ඒක ගැන කතා කරා මුලදීම. මෙන්න මේ එක කියන ඉලක්කම ගන්න තමයි අපි මෙන්න මෙයාව ඇඩ් කරගත්තේ. එයාව ඇඩ් කරයි කියලා වෙනතක් වෙන්නේ නැහැ. මොකද එයාගේ අගේ බිංදුව නිසා. අපි ඒක හිතලා ඇඩ් කරගත්තේ. ඒක ඇඩ් කරගන්න අපිට උදව් වුණේ අපි කලින් දන්න තියරි එකක්. මොකද්ද? මෙයාගේ අගේ බිංදුවයි කියන එක. එහෙනම් අපිට නැවතත් අහපුව මෙයාව කන පිට හරවලා ලියන්න පුළුවන්. එකයට ලඝු එකයට ක්‍රමාරෝපිත 100 පාදයට 2001 කියලා මෙයාව. ඒ කියලා කියන්නේ කෙලින්ම RHS ට සමාන වෙනවා. මේක තමයි 2001 අවුරුද්දේ දුන්න ගාන. ඉතින් මේ ගානේ වලට අලුතෙන් අමාරුවෙන් හිතනවා නම් හිතන්න තියෙන්නේ මෙන්න මේ කාරණා විතරයි. මම මේක විශේෂයෙන් වලට නිල් පාටින් දක්වලා තියෙනවා. ඉතින්
ඒ කොටස උනත් ගොඩක් අමාරු තියර එකක් නෙවෙයි. ඔයාලා O level වලදීම දන්න තියර එකක්. පොඩ්ඩක් වෙනස් විදිහට මෙතෙන්දී ඇප්ලයි වෙනවා. ඉතින් දෙතුන් වතාවක් මේ ගාන හදන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න කොහොමද අපි මේ වගේ ගානක් හිතන්නේ කියලා. හොඳයි අපේ ඊළඟ ගාන තමයි මේ. මෙතෙන්දී අපිට සමීකරණයක් දීලා ඒක විසඳන්න කියලා කියන්නේ. ලඝු 3 පාදයට x ඍණ 4 වතාවක් ලඝු x පාදයට 3 සමානයි 3 ධන 3 සමානයි බිඳුව කියන සමීකරණය විසඳන්න කියන්නේ. විසඳන්න කියන එකේ තේරුම x වල අගය හොයනවා කියන එක. අපි මෙයාව දන්න විදිහට හරි ගස්ස ගමු. ලඝු 3 පාදයට x ඍණ මෙයාව අපි 3 පාදයට x විදිහට හරි ගස්ස ගමු. අපි දන්න තීරය පාවිච්චි කරලා දැන් අපි මෙන්න මෙයාට t කියලා පදයක් ආදේශ කරමු. එයා කියන්නේ t කියලා අපි හිතමු. ඒ කියලා කියන්නේ මෙතන එනවා මට t ඍණ මෙයාත් එතන ඒකමයි තියෙන්නේ. t ධන 3 සමානයි බිඳුව කියලා ආදේශයක් දෙනවා මෙන්න මෙයාට. ලඝු 3 පාදයට x කෙනාට t කියලා ආදේශයක් මම දෙනවා. ඒක ලියන්න ඕනේ නැහැ. කෙලින්ම t කියලා වල දාන්න. එතකොට ඔයාලට දැන් තේරෙවි ඇයි මම මෙයාව එකට ගත්තේ කියලා. කාට හරි අවශ්‍ය නම් මෙයා එකට අරගෙන එයා මෙයා පාටපත් කරගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ ඕනේ පැත්තකට ඔයාලට ගාන හදා ගන්න පුළුවන්. නමුත් අවසාන උත්තරේ සමාන වෙන්න ඕනි. ඔය විදිහට හදාගත්තා. එහෙනම් මෙයාව සුළු කරමු අපි. t වර්ගයේ ඍණ 4 ධන 3t සමානයි බිඳුවයි. එහෙනම් අපි දන්නවා t වර්ගය ධන 3t ඍණ 4 සමානයි බිඳුවයි. සාධක වලට කඩන්න t ධන 4 t ඍණ 1 සමානයි බිඳුවයි. ඒ කියන්නේ t සමානයි 1 හෝ t සමානයි ඍණ 4 වෙන්න ඕනේ. අපි බලමු t කියන්නේ කාටද කියලා. t කියලා කියන්නේ ලඝු 3 පාදයට x සමානයි 1 x ඒ නිසා ලඝු 3 පාදයට x සමානයි 1 හෝ ලඝු 3 පාදයට x සමානයි ඍණ 4 වෙන්න ඕනේ. අපි ඍණ ලඝු ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා මෙය වියට හැක. ඒ නිසා අනිවාර්යෙන් ලඝු 3 පාදයට x කියලා කියන්නේ 4යි. sorry ලඝු 3 පාදයට x කියලා කියන්නේ 1යි. ඒ කියන්නේ කෙලින්ම මට ලියන්න පුළුවන් x සමානයි 3යි කියලා ලඝු අයින් කරමු. ඉතින් මෙතෙන්දී අපි A level වලදී ඉගෙන ගත්ත තියරි එක පාවිච්චි කරේ වෙන්නේ මෙතෙන්ද විතරයි. ඉතිරි අනිත් හැම දෙයක්ම අපි O level මට්ටමේදී කතා කරන දේවල්. සාධක කැඩීම සහ ඒ වගේ පොඩි පොඩි දේවල්. ඉතින් මෙහෙම තමයි A level වල ගණන් රටාවල් තියෙන්නේ සහ ඔයාලා හිතන්න ඕනේ මේක දෙතුන් වතාවක් හදන්න. හදලා මේ ගාන කොහොමද කරේ කොහොමද හිතන්න ඕනේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි අපි සඳහන් කරා වගේම මේ පාඩමෙන් අපිට විශාල විභාග ගණන් ප්‍රමාණයක් හොයාගන්න අමාරුයි. ඒ වගේම මේ පාඩමෙන් විභාගය සඳහා ලැබෙන දායකත්වය ඒ තරම් ලොකු ප්‍රමාණයක් නෙවෙයි. එහෙමයි කියලා මේ පාඩම අපිට අතාරින්න බෑ. මොකද ආරම්භයක් විදිහට මේ පාඩම ගොඩක් වැදගත්. සහ සංකල්පමය වශයෙන් මේක ගොඩක් වැදගත් පාඩමක්. මේකේ තියෙන සමහර සංකල්ප වෙනත් පාඩම් වලදීත් අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඉතින් අපි දුන්න උදාහරණ ගණන් කීපය මම හිතනවා ප්‍රමාණවත් වෙයි කියලා ඔයාලට මේ පාඩම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. එහෙනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකත් ඔයාලා ෂෙයා කරන්න. සංයුක්ත ගණිත හදාරන ඕනෑම ශිෂ්‍යයෙක් වෙනුවෙන් මොකද එයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ඒක අනිවාර්යයෙන්ම උපකාරී වෙයි. එහෙනම් අදට අපි කින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම. ඒ වගේම සෞඛ්‍යමත් අනාගතයක්.